සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. දැඩි සංචරණ සීමා කාලය මේ මාස 14 වනදා දක්වා දීර්ඝ කෙරේ. මුහුදුපත්ලේ ගැටුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වන ලකුණු. පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා මුහුදේ ධීවර කටයුතු තහනම්. උස්වැඩකියාව සිට සරක්කු කන්ද දක්වා වෙරළ තීරෙන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 584ක් ඉවත් කෙරේ. දීමනා ගෙවීම සඳහා තැපෑල හෙට විවෘතයි. ජූනි මාසයේ සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් සහ මේ වසරේදී ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් දිවෙනට. සර්වපාක්ෂික හමුවක් කැඳවන්නයි විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි. චීනෙන් තවත් දුර්ලභ කුරුළු උණ වෛරසයක්. මේ මාස 14 වනදා දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ මාස 7 වනදා දක්වා දැඩි සංචරණ සීමා පැනවීම සිදු වූයේ පසුගිය 25 වනදා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්ධන ජාතික කමිටුව ගනු ලැබූ තීරණයකට අනුවයි. ඒ අනුව මේ මාස 7 වනදා දක්වා පැන වූ සංචරණ සීමාව තවදුරටත් ලබන 14 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. නිරෝධායන සංචරණ නීතීන් අනුව නිරෝධායන කටයුතු මේ වන විට සිදු වෙනවා. ඒ වගේම ලබන 7 වෙනිදා දක්වා එම කටයුතු සංචරණ සීමා ක්‍රියාත්මක වීමට තිබුණා. තවදුරටත් ඒ තත්ත්වය ලබන 14 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 14 වෙනි දින දක්වා සංචරණ සීමා දීර්ඝ වෙනවා. එමෙන්ම මෙම කාලය තුල නිවෙස් තුළටම වී රැඳී සිටිය යුතු ජනතාව නිරෝධායන රීතීන් වලට අනුගතව එමෙන්ම අද දිනේදී කොළඹ නගරය ආශ්‍රිතව කොළඹට පැමිණෙන වාහන සම්බන්ධයෙන් ස්ටිකර් භාවිතා කරමින් යම් මෙහෙයුමක් දියත් වුණා. විශේෂයෙන්ම වාහන නැවත පරීක්ෂා කිරීම වැළැක්වීම සඳහා එවැගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින්ට ප්‍රමාදයක් ඇතිවීම වැළැක්වීමට 90% ප්‍රමාණයෙන් සාර්ථක වී ඇති බවටයි වාර්තා වෙන්නේ. හෙට දිනේ මේ ස්ටිකර් සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබනවා. මුහුදුපත්ලේ ගැටුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නවතම දර්ශන මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ. නෞකාවේ පිටුපස කොටස මුහුදුපත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසයි. මේ හේතුවෙන් නෞකාව මුහුදුබත් වීමට පටන්ගෙන තිබේ. නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට මේ දක්වා අනාවරණය වී නොමැති බවද නාවික හමුදාව පවසයි. තෙල් විසුරුමක් සිදුවන්නේ නම් ඊට මුහුණ දීම සඳහා ඉන්දියාවේද සහයෝගය ලැබී තිබේ. විසුරුම් කාරක එසීම පහසු කිරීම සඳහා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්ෂා නෞකාව ඒ ආසන්නයට යොමු කිරීමටද කටයුතු කර ඇත. ගිනිගන්න අවස්ථාවේ නෞකාවේ පැවති ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 322කි. නෞකාව මුහුදුබත් වීම ආරම්භ වීමට පෙර මුහුදු ජලයේ pH අගේ වෙනසක් සිදු වී නොතිබූ බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි. නෞකාව මේ වන විට පවතින ස්ථානයේ ගැඹුර මීටර් 22කි. මීටර් 186ක් දිග මෙම නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට බහලුම් 1480ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම්ලා තිබියදී පසුගිය 20 වෙනිදා ගිනි ගැනීමට ලක්විය. මේ අතර පානදුර සිට කොළඹ හරහා මීගමුව කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතු වල නිරත වීම තහනම් බව ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. එම මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි සියලු ධීවර යාත්‍රා වහම ඉවත් කිරීමටද කටයුතු යොදා ඇත. මේ අතර උස්වැටකියාව සිට සරක්කු කන්ද දක්වා වෙරළ තීරෙන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 584ක් ඉවත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය දැනුම් දෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එය සිදු කෙරින. නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අද පැවති මාධ්‍ය හමුවකදී අගරාදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ. වැඩිදුරටත් අදහස් දැක්වූ අගරාදුගුරු හිමිපාණෝ මේ නැව
ගැඹුරු මුහුදට ගෙන යන්නට පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. එහෙම නැත්නම් මේ නැවේ තියෙන ඉන්ධන සම්පූර්ණයෙන්ම අයින් කරන්නට කටයුතු කළ යුතුයි. මේකෙන් පාඩු වෙච්ච දීවර ජනතාවට රුපියල් 5000ක ඔය දීවනාව විතරක් දීලා ඔක හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට සිදුවෙච්ච පාඩුව ගණනය කරලා ඒ නැව් සමාගමෙන් අය කරලා වන්දි මුදලක් දීවර ජනතාවට ලබා දීමට කටයුතු කරන්නට ඕනේ. ආනම් කරලා තියෙන කලාපය හැකි ඉක්මනට විවෘත කරන්නට දීවර රැකියාවේ නැවත යෙදෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නට ඕනේ. දීවර ජනතාවට මෙවැනි සිද්ධීන් අනාගතයේදී සිදු නොවන ආකාරයට කටයුතු කරන්නට ඕනේ. සංචරණ සීමා පැනවීම හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ විය. එහිදී බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහාද සහන හිමිවන බව රජය පවසයි. මේ වන විට සුළු ව්‍යාපාර රැසකට මින් බලපෑම් එල්ලවී ඇත. ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ට සහන ලබා දිය හැකි පාර්ශව සම්බන්ධයෙන් තීන්දුව ලබා දීමට බලය හිමිවන බවද රජය පවසයි. සමෘද්ධිලාභීන් 5,86,000ක් වෙනුවෙන් සමෘද්ධි මුදල් ලබා දීම අද සිදු වූ බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. මුදල් ලබා ගැනීමට පැමිණිය නොහැකි සමෘද්ධිලාභීන්ගේ බැංකු ගිණුම්වලටද මුදල් තැන්පත් කිරීම සිදු කෙරින. මේ අතර වැඩිහිටි දීමනාව ඇතුළු සීමිත දීමනා කිහිපයක් ලබා දීම සඳහා සියලු තැපැල් කාර්යාල හෙට දිනේදී විවෘත කරන බව තැපැල්පතිවරයා පවසයි. ජූනි මාසයේ සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් මෙරටට ගෙන්වන බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එම මාත්‍රා මිලියන 2 මේ මාස 6 වනදා දිවෙනට ලැබේ. දෙවැනි මාත්‍රා මිලියනය මේ මාස 9 වනදා මෙරටට ළඟා වේ. මේ අතර මේ වසරේදී ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් දිවෙනට ලැබීමට නියමිතය. එහි පළමු කොටස ජූලි මාස මුලදී මෙරටට ළඟා වේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 14ක් ලබා ගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ අතර පෞද්ගලික සම්බන්ධතා මගින් කිසිදු එන්නතක් මෙරටට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. හේතු රජයක් හැටියට බෑ මෙන්න මෙතන එන්නක් තියෙනවා මේ ගානට දෙන්නම් කිව්වම දෙන්න කියලා අරන් ඇවිල්ලා ගහන්න බෑ අපිට අපේ රටේ ජනතාව ගැන වගකීමක් තියෙනවා ඒ වගකීම අපි ඉස්සෙසිත කරන්න ඕනේ ඒක නිසා මේ සියලු ලියකියවිලි පරීක්ෂා කරලා අපිට මෙහි ප්‍රමිතිය පිළිබඳ තහවුරු කිරීම කරොත් පමණමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට හිතු ගණන් ගෙවන්නත් බෑ. කැබිනට් මණ්ඩලයේ පත් කරපු ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත සාකච්ඡා කරන කමිටුවකින් තමයි මේ සඳහා මිල ගණන් තීරණය කරන්නේ. එතකොට එහෙම අවස්ථාවලටත් අපි දැන් ඉඩ දීලා තියෙනවා. ඇතම් පරිත්‍යාගශීලී විශේෂම ආගමික නායකයන්, ඒ වගේම පිටරටවල වල ඉන්න ශ්‍රී ලාංකිකයන්, ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම ඉදිරිපත් වෙලා තිනවා. උන්ට පුළුවන් කියලා මේ එන්නත් ඔවුන්ගේ තියෙන සම්බන්ධකම් පාවිච්චි කරලා අපේ රටට ලබා දෙන්න. අපි ඒ සඳහා උන්ට මූලික වශයෙන් ඉඩ ප්‍රස්තාව ඉවර කරලා තිනවා. හැබැයි අර කියන මූලික කොන්දේසි වලට යටත් ප්‍රමිතිය පිළිබඳව වගකීම දරන්න පුළුවන් මට්ටමේ ලියකියවිලි අපිට ඉදිරිපත් කරනවා නම් මව් සමාගම සහතික වෙනවා නම් මේ අපේ කියන නිෂ්පාදනයක් කියලා අපිට ඒ මිලදී ගන්න අපිට ලබා ගැනීමට පුළුවන්කමක් මේ තියෙන සියලුම ඉද ප්‍රස්තාව අපි විවර කරලා තිනවා අපි මේ පිළිබඳ ඉතාම සමීපව නිරීක්ෂණය කරමින් තියෙනවා මම හිතනවා අපිට තව සති කිහිපයක් ඇතුළත හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා AstraZeneca එන්නත දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා අපිට අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අප කටයුතු කරන්නේ. මේ අතර ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරීක්ෂණ සිදු කරන බව එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. දැනට ලබා දෙන එන්නත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින් එය ලබාගත යුතු වාර ගණන සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ සියලුම එන්නත් කටයුත්ත කරන්නේ ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන වගකීම නිසා. ඒ නිසා ඔය එන්නතේ තියෙන මාත්‍රා පිළිබඳව තියෙන එක නෙවෙයි අපි හිතමුකෝ ඉදිරියේදී යම් කිසි විදියකට සාක්ෂි පේනවා නම් එන්නත් 4ක් දෙන්න ඕනේ කියලා. අපි ඒත් ඒක දෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා කියන මේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට අසං කිරීම ඉදිරියේදී අපිට ඉදිරිපත් කරන ප්‍රතිකාරයට කොහෙත්ම බලපෑමක් නැහැ. ඒ පුද්ගලයින්ට මොකද අපි කියලා නැහැ අපි තවදුරටත් මේ එන්න මේ වලට එන්න ප්‍රතික්ෂේප කරනවා ඊට පස්සේ අපි එන්නේ නැහැ කියලා නෙවෙයිනේ අපිට ඒ පුද්ගලයින්ට අපි මේ දැන් මේ එන්නත් පළවෙනි එන්නත් ලබා ගත්ත අයට සම්පූර්ණ අයිතියක් තියෙනවා දෙවෙනි එන්නත් ලබා නොගෙන ඉන්න උනා ඒ නිසා ඒ කැමැත්ත ප්‍රකාශ කිරීමක් පමණයි මොකද අපේ වගකීම තියෙන්නේ නිසි ප්‍රතිශක්තියක් මේ ජනතාවට ලබා
සර්වපාක්ෂික හමුවක් ඇඳවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි. වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍ය වේ. මේ වන විට රට මුහුණ පා ඇත්තේ ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි උවදුරකටය. ආසාදිතයන් සහ මරණ ගණන ඉහළ යාම විවිධාකාරයට විශ්ලේෂණය නොකර නිවැරදි තොරතුරු ජනතාවට ගෙන යාමේ අවශ්‍යතාවද විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,89,241කි. ඉන් 1,60,714 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි. වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 27,000කි. මරණ 1,527ක් වාර්තා වේ. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,19,42,135 දක්වා ඉහළ ගොස් තිබේ. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,41,36,738කි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 2,83,07,832 දෙනෙකුද, බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් 1,60,25,572ක්ද, ප්‍රංශයෙන් ආසාදිතයන් 56,72,172ක්ද වාර්තා වේ. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 35,75,960කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 6,10,436ක් වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා මරණ 4,65,312ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,35,114ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,23,568ක්ද, බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 1,27,782ක්ද වාර්තා වේ. කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ලෝකයේ සමස්ත සංඛ්‍යාව 15,46,39,043කි. සුවය ලැබූ 2,79,40,918 දෙනෙකු පිළිබඳ තොරතුරු ඇමරිකාවෙන් වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,71,79,085කි. බ්‍රසීලයෙන්ද සුවය ලැබූ 1,58,68,146 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ. ලෝක පරිසර දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් සංවිධානය කර ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. මේ මාස 5 සහ 6 දෙදින ඒ සඳහා වෙන් කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වන අමාත්‍යවරයා හැම ගෙදරකින්ම අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා උනන්දුවක් ඇති කරන්න සෑම නිවසක්ම පිරිසිදු මට්ටමට පවත්වාගෙන යන්න. දැනටමත් ඔබ දන්නා පරිදි මේ ඩෙන්ගු අවදානම තිබෙන නිවෙස් පරීක්ෂා කිරීම සඳහා විවිධ කණ්ඩායම් වල මැදිහත් වීම තිබෙන සෞඛ්‍ය අංශ පරීක්ෂා කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම පරිසර පොලිසිය නිවෙස් වලට එමින් තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කරවන්නට පෙර මොකද පරිසර පොලිසියෙන් ඇවිල්ලා එහෙම ඩෙන්ගු ව්‍යාප්ත වෙන තත්ත්වයක් තිබුණොත් අපි දන්නවා නඩු පවරන්න පවා එය කටයුතු කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම තත්ත්වයක් ඇති කරගන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ස්වේච්ඡාවෙන්ම තමන්ගේ නිවස තමන්ගේ ආවට ප්‍රදේශය පිරිසිදු කරගැනීමේ වැඩපිළිවෙලකට සෑම පවුලක්ම යොමු කරන්න. ඒ සඳහා අපි මේ උස්ම පොදයි පරිසරයයි කියන වැඩසටහන අපි හඳුන්වලා දෙනවා. අපි ඒ තුලින් බලාපොරොත්තු වෙනවා පැය ගාන සෑම පැයකටම අපි යෝජනා කරනවා ඒ නිවෙස්වල ඉන්න විශේෂයෙන්ම පාසල් දරුවන්ට තමන්ගේ නිවසේ සිදුවෙන ඒ පිරිසිදු කිරීමේ කාර්ය පිළිබඳව තමන්ගේ තියෙන ජංගම දුරකථනයෙන් මේක පටිගත කරලා එවන්න කියලා සෑම පැයකටම පවුල් 3කට අපි රුපියල් 5000 ගානේ දෙන්න බලාපොරොත්තු වෙනවා. මීළඟට ප්‍රමුඛ පුවත. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන සැලසීමට මහ බැංකුව ඉදිරිපත්ව සිටී. මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති ණය ගනුදෙනුකරුවන් වෙනුවෙන් සහන රැසක් ඒ අනුව හිමි වේ.
මේ අනුව ණය ගැනුම්කරුවන්ගේ ඇතිව ඇති මුල්‍ය දුෂ්කරතා අනුව 2021 මැයි 15 වන විට සක්‍රියව පැවති ණය සම්බන්ධව අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම 2021 අගෝස්තු 31 දක්වා කල් දැමීමට දැනුම් දී ඇත. මැයි 15 වන විට අක්‍රියව පැවති ණය පියවීමේ හැකියාව විමසා බලා ණය නැවත සකස් කළ හැකිය. 2020 අප්‍රේල් 1 වෙනිදා හෝ ඊට පසු අක්‍රිය ලෙස වර්ගීකරණය කර ඇති ණය පහසුකම් වෙනුවෙන් සිදු කරන සියලු අයකර ගැනීමේ ක්‍රියාවන් අගෝස්තු 31 දක්වා අත්හිටු විය යුතුය. මේ හැර රුපියල් ලක්ෂ 5ට අඩු චෙක් පත්හි වළංගු කාලය ජූනි 30 වනදා දක්වා දීර්ඝ කෙරේ. එසේම කෙටිකාලීන චක්‍රීය ණය පියවීමට අගෝස්තු 31 දක්වා කාලය දීර්ඝ කර ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. හදිසි භාවිතය සඳහා චීනයේ නිෂ්පාදිත සිනවෙක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පළවේ. මෙය චීනයේ නිෂ්පාදිත දෙවැනි කොරෝනා එන්නතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට පෙර මෙම එන්නත රටවල් රැසක් දැනටමත් භාවිත කරයි. ඉදිරියේදී මෙය ශ්‍රී ලංකාවේද නිෂ්පාදනය කිරීමට සැලසුම් යොදා තිබේ. ලෝක ප්‍රවෘත්ති. චීනයෙන් දුර්ලභ ගණයේ කුරුළු උණ වෛරස් ප්‍රභේදයක් පිළිබඳ තොරතුරු හෙළිවේ. මෙම රෝගයේ වැළඳුණු පුද්ගලයෙකු ජියන්ෂූ ප්‍රාන්තයෙන් වාර්තා විය. ඔහු 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම වෛරසය H10N3 ලෙස නම් කර ඇත. මේ බෝවීම සම්බන්ධයෙන් චීන පරීක්ෂකවරුන් දැනට මත පළ කර නැත. නමුත් ශීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් නොකරන බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ගිනිකන්ද සක්‍රිය වූ කොංගෝ රාජ්‍යයේ පවුල් 5 ලක්ෂයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ. එම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී ගැටලු රැසක් මතුව තිබේ. ලාවා ගලා එම හේතුවෙන් සීමිත ජල උල්පත් ප්‍රමාණයද වැසී ගොස් තිබේ. ගෝමා නගරයේ ජනතාවට මෙම පීඩාවන්ට ලක්වීමට සිදුව ඇති අතර එම ප්‍රදේශයේ ගිනිකන්ද සක්‍රිය වී පුපුරා ගියේ මැයි මාස 22 වෙනිදායි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. උදය ගම්මන්පිල අමාත්‍යවරයා සහ නෝවේජියානු තානාපති ට්‍රයිනී ජෙරන්ලි මහත්මිය අතර හමුවක් පසුගියදා Zoom තාක්ෂණය ඔස්සේ සිදුවිය. පරිසර හිතකාමී බලශක්ති භාවිතය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරින. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවෙන හරිත හයිඩ්‍රජන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. යුරෝ 2020 පාපන්දු ශූරතාවලිය මේ මාස 11 වනදා ආරම්භයි. යුරෝපා පාපන්දු සම්මේලනය එය සංවිධානය කරයි. රටවල් 24ක ක්‍රීඩකයෝ තරඟාවලිය නියෝජනය කරති. ක්‍රීඩාංගන 11ක තරඟ පැවැත්වේ. අබුඩාබිහිදී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට දැඩි නීති පැනවේ. කොරෝනා වෛරස් ආසාදනයෙන් ක්‍රීඩකයන් මුදවා ගැනීම සඳහා මෙම නීති පනවා ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කඳුකරයේ ප්‍රමුඛ පෙළේ ගෘහස්ත සමාගමක් වන සන්මෙච් සමාගම විෂබීජ නාශක කාණ්ඩය සඳහා පළමු SLS සහතිකය දිනා ගනී. SLS 688 තත්ව සහතිකය මෙසේ හිමිවිය.
සන්නාම යටතේ අයිස්පයින් ප්‍රෙෂන් ලෙමන් ප්‍රෙෂ් යන කාණ්ඩ දෙක හඳුන්වා දීම සිදුවිය. නව්‍ය නිෂ්පාදන පෙළ විෂබීජ ආරක්ෂණය විෂබීජවලට එරෙහිව පුළුල් වර්ණාවලිය යන ජීව විද්‍යාත්මක තාක්ෂණ භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ. නිෂ්පාදනයන්ගේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව සමාගමේ අධ්‍යක්ෂ ගෞරී රාජන් මහත්මිය පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ජූනි 30 දක්වා කාලය තුල අගර වූ චෙක්පත් ගාස්තු අය කිරීම සහ ණයපත් ප්‍රමාද ගාස්තු අය කිරීම අත්හිටුවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම කිසියම් ණය පදනමක් යටතේ සුදුසුකම් ලබන අයෙක් ණය තොරතුරු වාර්තාව මත පදනම්ව ප්‍රතික්ෂේප නොකරන ලෙසද බැංකු පද්ධතියට මහ බැංකුවෙන් දැනුම් දී ඇත. මේ යටතේ යම් ඉල්ලීමක් කරන ණය ගනුදෙනුකරුවන් ජූනි 21 හෝ ඊට පෙර ලිඛිතව විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතු වෙයි. පවත්නා තත්වයේ මත හැකිතරම් මාර්ගගත සේවාවන් එදිනෙදා ගනුදෙනු වෙනුවෙන් භාවිත කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සහ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රියේ වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග తాවකාලික තද සුළං ඇතිවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල දැඩි සංචරණ සීමා කාලය මේ මාස 14 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. මුහුදුපත්ලේ ගැටුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වන ලකුණු. පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා මුහුදේ ධීවර කටයුතු තහනම්. උස්වැටගේ යාව සිට සරක්කු කන්ද දක්වා වෙරළ තීරෙන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 584ක් ඉවත් කෙරේ. දීමනා ගෙවීම සඳහා තැපෑල හෙට විවෘතයි. ජූනි මාසයේ සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් සහ මේ වසරේදී ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් දිවයිනට. සර්වපාක්ෂික හමුවක් ඇඳවන්නේ විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි. චීනයෙන් තවත් දුර්ලභ කුරුළු උණ වෛරසයක්. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය රාත්‍රී 9ට.